එතකොට මම ඉස්සෙල්ලා කතා කර හිටියේ වම් එතන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක normal standard variable එක ගන්න විදිය. එතකොට z සමානයි s bar minus mu over sigma over root 10. මේකට දාලා තමයි අපි probability distribution එක ගන්නෙ. ඒ කියන්නේ population එකේ mean එක sample mean එකට කොච්චර සාධාරණීකරණය කරනවද නැත්නම් ඒක ඒකට සමානද අන්න ඒ වගේ දේවල් සලකලා ඒ කියන්නේ ඒ වගේ දේවල් අපි හොයාගන්න භාවිතා කරන්නේ මෙන්න මේ z කියන standard normal variable එක සහ z වගුව. z table එක තියෙන්නේ. අන්නේ වගුවෙන් තමයි අපි probabilities ගන්නෙ. එතකොට දැන් මෙතන අර මම කලින් කිව්වා with replacement කියන්නේ මොකක්ද කියලා. replacement එකක් ඒ කියන්නේ අර ගයක් ගත්තොත් අයගේ ඊළඟ පාරක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවකට මෙතන z එක x bar minus mu over sigma over root 10. එතකොට standard deviation එක sigma බෙදීම root 10යි. නමුත් without replacement එකක් වුණොත් ඒ කියන්නේ එක ගයක් ගත්තා ඒකේ අය ගන්නෙ නැති වුණොත් මෙතනදී ස්පෙෂල් කේස් එකක් එනවා බං sigma x bar එක සමාන වෙනවා sigma බෙදීම root n වාරයක් n minus n over n minus 1 වලට. ඒ කියන්නේ මෙතනදී ගාන කිව්වොත් without replacement කියලා මෙන්න මේ ඔස්සේ ගාන යන්න ඕනේ. with replacement කිව්වොත් මේ ඔස්සේ ගාන යන්න ඕනේ. හරි බං ඊට පස්සේ මම ටියුට් එකේ තියෙන ගානකට එන්නම්. ටියුට් එකේ තියෙනවා බං මෙහෙම ගානක් the heights of 3000 students in a university يعني ශිෂ්‍යයෝ 3000ක ඉන්න යුනිවර්සිටි එකක have a mean of 68 inches have a mean height එන්නවා මෙතන have a mean height of 68 inches and standard deviation of 3 inches. ඒ කියන්නේ මෙතන කියනවා යුනිවර්සිටි එක 3000 ස්ටුඩන්ට්ස් ලා ඉන්නවලු. ඒ කියන්නේ population size එක capital එකෙන් දීලා තියෙනවා 3000යි කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ උසවල් සැලකුවොත් කියන්නේ ඔක්කොම උස එකතු කරලා 3000න් බෙදුවොත් 68ක් එනවා කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ mean එක දීලා තියෙනවා population mean එක. population එක standard deviation එක දීලා තියෙනවා. ඒ කියන්නේ sigma දීලා තියෙනවා 3යි කියලා. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා if random sample consisting of 25 students each are selected. ඒ කියන්නේ මෙතන අර random sample එකක් ගන්නවලු consisting 25. ඒ කියන්නේ ළමයි 25 දෙනෙක් අන්තර්ගත random sample එකක් මෙම් population එකෙන් ගන්නවා කියලායි බං කියන්නේ. හරිද? ඊට පස්සේ කියනවා what is the expected mean and variance of the sampling distribution of the mean. කියන්නේ මෙතන අදාළ දත්ත ටික මම මෙතනින් ලියා ගන්නකෝ බං. මොකද්ද මෙතනින් කියලා තියෙන්නේ? මේ ගානට එන්න කලින් population එක දීලා තියෙනවා 3000 කියලා. ඒ කියන්නේ capital එකෙන් 3000 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ population එකේ mean එක දීලා තියෙනවා 68යි කියලා. population එකේ standard deviation එක දීලා තියෙනවා 3යි කියලා. random sample එකක් සලකනවලු ළමයි 25 දෙනෙක් අන්තර්ගතව ඒක 25යි කියලා දෙනවා. එතකොට n සමාන 25 එනවා sample size එක. ඊට පස්සේ මෙයා කියනවා ගානින් මුලින්ම අහනවා what is the expected mean and variance of the sampling distribution of the mean එක. ඒ කියන්නේ මොකද්ද expected mean එක කියන්නේ? මම කලින් කිව්වා mu කියන්නේ population mean එක. x bar කියන්නේ මොකද්ද? sample mean එක. expected mean එක කියන්නේ මොකද්ද? mu x bar and මේක sigma x bar එක. හරිනේ? ඊට පස්සේ මෙතන මෙයා අහන්නේ මොකද්ද expected mean and expected variance එක sampling distribution of the mean එකේ. ඒ කියන්නේ මෙන්න මේ දත්තවලට අදාළ mu x bar and sigma x bar මොකද්ද කියලායි මෙයා මේ අහන්නේ. හරිද? ඊට පස්සේ මෙයා කියනවා මුලින්ම with replacement අවස්ථාවෙන් ගන්න කියලා. with replacement කියන්නේ එකක් ගත්තා ආයි එක දැම්මා ආයිත් එක සිලෙක්ට් වෙන්න පුළුවන්. without replacement අවස්ථාවෙන් ගන්නවල දෙවෙනියට කියන්නේ එකක් ගත්තා නම් කියන්නේ එක ගයක් ගත්තා නම් ආයි ඒ ගේ ගන්න නැහැ. අන්න එහෙමයි විදුලි බිල දැන් අපි ගණන් මේ ඉස්සරම උදාහරණ කතා කරේ අන්න ඒ වගේ තමයි. මම එතකොට මෙතනදී කියනවා with replacement එකට අවස්ථාවට අදාළ expected mean එක සහ expected variance එක. කියනවා mu x bar and sigma x bar. එතකොට මෙතන කෙලින්ම ගන්න පුළුවන්. mu x bar සමානයි මම කලින් කිව්වා mu x bar සමාන වෙනවා mu වලට
සිග්මා x බා සමාන වෙනවා සිග්මා බෙදීම √n වලට. ඒක එනවා මෙතන mu දීලා තිනවා කීයද 68යි කියලා. ඊට පස්සේ සිග්මා x බා සමානයි සිග්මා බෙදීම √n කියනවා. සිග්මා දීලා තිනවා 3යි කියලා n සමානයි 25යි. 25 වර්ගමූලය 5යි කෙලින් වෙනවා 0.6යි කියලා. ඊට පස්සේ බා without replacement එකට අදාළ mu x බා කීයද? mu 68යි. සිග්මා x බා සමානයි සිග්මා බෙදීම √n වාරයක් √n - n over n - 1 මේ සමීකරණ දන්නවනේ මම අර කලින් කිව්වේ. මේ සමීකරණෙමයි. ඊට පස්සේ මෙතෙන්ට අගයන් ආදේශ කරොත් සිග්මා කීයද 3යි √n එක 5යි බෙදීම 3000 - 25යි 3000 එකක් අඩු කරා. ඊට පස්සේ අන්තිමට එනවා 0.5යි 9යි 7යි කියලා. එතකොට A සහ B කොටස් වලට අදාළ උත්තර දෙක ආවා. ඒ කියන්නේ පළවෙනි කොටස හරි. ඊට පස්සේ කියනවා if samples are drawn without replacement ඒ කියන්නේ without replacement කියන්නේ B කොටසට අදාළ මෙන්න මේකේ තියෙන දත්තයන් භාවිතා කරලා if samples are drawn without replacement find the probability of mean of a selected sample මේක කියනවා samples are drawn without replacement ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී අපි ගත්තු sample එකේ probability එක. ඒ කියන්නේ අපි සලකපු find the probability of mean of a selected sample. ඒ කියන්නේ අපි මුළු population එකේ කීයද mean එක? 68යි. අපි සැලකුවා කොච්චරද sample 25ක්. අන්නේ 25ට අදාළ mean එක මෙන්න මෙතන කියනවා probability of mean of a selected sample. ඒ කියන්නේ එම සැලකුව 25ට අදාළ mean එක 66.4ට වඩා අඩු වීමේ සම්භාවිතාවය කීයද කියලා. ඒ කියන්නේ mu දන්නවා කීයද 68යි. මෙතන කියනවා x bar කියන ඒ කියන්නේ sample එකේ mean එක 66.4ට වඩා අඩු වීමේ කොච්චර විශ්වාසයකින් යුක්තව ඒක කියන්න පුළුවන්ද? ඒ කියන්නේ මෙතන අන්තිමට අහන්නේ මේ probability එකක්. ඒ කියන්නේ බං මෙතන අහන්නේ ඔයාට කොච්චර විශ්වාසනීය යුක්තයක කියන්නේ කොච්චර ප්‍රතිශතයක විශ්වාසයක් තියෙනවද මේක 66.4ට වඩා අඩු වෙන කියලා මේ අහන්නේ. මේ probability එකකින් අදහස් කරන්නේ කොච්චර ඔයාට විශ්වාසයක් තියෙනවද ඔයා එහෙම කියන්නේ. ඒ කියන්නේ හිතන්න අන්තිමට උත්තරය ආවා 0.95යි කියලා. ඒ කියන්නේ මට 195ක් විශ්වාසයි මේකේ ඒ කියන්නේ sample එකේ mean එක 66.4ට වඩා අඩු වෙනවා. අන්නේ probability හොයන එක තමයි බං මෙයා මේ මෙතනින් අහන්නේ. කියන්නේ මෙතන find the probability of mean of a selected sample. කියන්නේ probability එක හොයන්න අපි තෝරපු selected කියන තෝරපු sample එකේ. එතකොට probability එක x bar 66.4යි. කියන්නේ x bar වලගේ 66.4ට වඩා අඩු වීමේ සම්භාවිතාවය. ඒ අනුව මෙතන අපි දන්නවා මම කිව්වා z table සහ z standard normal variable එකෙන් තමයි ගණන් හදන්නේ. අපි මේ ගොඩක් හැදුවා බං ඉස්සරත්. එතකොට s bar minus කිව්වනේ z ගන්න විදිය z දෙන්නේ මේක එනවා. එතකොට මෙතන x bar ව්‍යාප්ත වෙලා තියෙන්නේ normally සහ approximately ව්‍යාප්ත වෙලා තියෙනවා mu x bar and sigma x bar අතර. ඒ අනුව z ගන්න පුළුවන් s bar minus mu x bar බෙදීම sigma x bar දාලා මෙතනින් අපි යගයන් ආදේශ කරොත් x bar minus mu x bar sigma x bar. එතකොට 66.4 minus mu x bar බෙදීම sigma x bar. එතකොට මේ යගයන් ටික mu x bar මම කියවනේ මෙතන without replacement එකට අදාළව කියලා. මොකද මෙතන කියලා තියෙනවා without replacement කියලා. ඒ අනුව මෙතන mu ගත්ත 68යි මෙතන sigma ගත්තා 0.597යි. එතකොට එනවා p වලගේ z එක අඩු වෙන්න ඕනේ -2.68 කියලා. ඊට පස්සේ මෙතන මයිනස් තියාගෙන අපිට කරන්න බෑනේ මං. එතකොට 1 මයිනස් දන්නවනේ අර අතන ඒ කියන්නේ p වල z මෙහෙම මයිනස් අගයක් තිබ්බොත් මෙතන කරන්න අපි 1 මයිනස් දාලා p වල z එක පොසිටිව් ඔන්නෝම කරගන්නවා. අපිට පොසිටිව් ඒ විතරයිනේ මං මේක කරන්න පුළුවන්. එතකොට එතකොට 1 මයිනස් දාලා p z වලගේ 2.68ට අඩු වෙන්න ඔහොම දාලා එතකොට p වල z එක 2.6ට වඩා අඩු වීම ටේබල් එකට ගිහිල්ලා අපි ටේබල් එකේ බලන්න ඕනේ මෙන්න 2.6 තියෙනවා. ඒකේ 0.08ට අදාළ යම් අගයක් එනවනේ. ඔන්න ඔහම
එතකොට මෙතන අපි බලන්නේ අන්න ඒ අගේ කීයද කියලා 2.6යි 2.8ට අදාළව මෙන්න මෙතන අගයක් තියෙනවා. අන්නේ අගය මෙන්න මෙතෙන්ට එනවා. හරිද? එතකොට අන්න ඒකෙන් මේක අඩු කරාම මෙන්න මෙතන 0.0.037යි කියලා තමයි එන්නේ බං. එතකොට සාමාන්‍ය අර Z මේක ප්‍රස්ථාරය වගේ ඇන්දොත් මෙතන බිඳුව තියෙනවා 2.68 මෙතන තියෙන්නේ. අපි හොයන්නේ මෙන්න මේ ප්‍රමාණය. 0.996 වගේ වැඩි අගයක් එන්නේ බං. මොකද මේ හරිය පොඩි මේ හරිය ගොඩක් ලොකු නිසා. එතකොට මෙතන දශම සංඛ්‍යාවක් වගේ තියෙන මේක අපි ප්‍රතිශතයක්ම කරලා දැම්මොත් 10 දෙකක් පැන්නුවොත් මේ එතකොට මෙයා කියනවා මට 100.0.37ක් විශ්වාසයි. අපි ගණනය කරපු සාම්පල් එකේ මීන් එක 66.4ට වඩා අඩුයි කියලා කියනවා. ඒ කියන්නේ අපි හොයාගත්තු සාම්පල් එකේ අපි කියන්නේ 25ක් ගත්තනේ. 25ක් අන්නේ ඒ ටික අයගේ උස 66.4ට වඩා අඩු වීම සම්භාවිතයි. නැත්තම් මට විශ්වාසයි 0.037ක් මට විශ්වාසයි. ඒගොල්ලන්ගේ උස 66.4ට වඩා අඩුයි. අන්න ඒකයි මම මෙතන කියන්නේ. එතකොට ඊට පස්සේ මම අහලා තියන්නේ අපි හොයාගත්තු ඒ කියන්නේ අපි අරගත්තු මීන් එකේ උස 66.8ත් 68.3ත් අතර වීමේ සම්භාවිතය කොච්චර විශ්වාසයකින් ඔයාලට කියන්න පුළුවන්ද ඒක මේ දෙක අතරම තියෙයි කියලා. එතකොට ඒකත් අර වගේමයි මම මේ අහන්නේ probability එක x බා 66.8ත් මේකත් අතර තියෙනවා. එතකොට මේ විදිහට දාගන්නවා අපිට පුළුවන් නේ. සමීකරණ මෙන්න මේක මෙතෙන්ට දාගත්තා. එතකොට එනවා -2යි 0.5යි ඔන්නෝම එනවා. ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ මෙන්න මෙතන අර කඩා ගන්න මේක අර set table එකට ගණනය කරගන්න ඕන විදිහට මේ විදිහට ලියාගත්තා. මෙතන මේක මෙතෙන්ට එනවනේ. probability එක z වල අගේ අඩු වෙන්න ඕනේ 0.5 minus p වල z එක එතන අඩු වෙන්න ඕනේ කියලා මේක වැඩි එක අඩුයි කියලා ලියාගෙන -2 දාගත්තා. අපි දන්නවනේ මේ වගේ එකක් මේ විදිහට ලියාගන්න. මෙන්න මේ විදිහට ලියාගත්තා. p වල z වලගේ 0.5යි මෙතන මයිනස් තියෙනවනේ එනු එකක් පන්නලා p වල z වලගේ අඩුයි 2 කියලා අර මයිනස් නෙගටිව් තියෙන එක පොසිටිව් කරගත්තා. ඊට පස්සේ මෙතන ඍණ එකක් එනවා ඍණ ප්ලස් වෙනවා. මෙතනින් මෙන්න මෙහෙම අගයක් එනවා. එතකොට මම කියන්න පුළුවන් මට 66.87ක් විශ්වාසයි S බාවල අගෙන. අපි සිලෙක්ටඩ් සාම්පල් එක උස 66.8ත් 68.3ත් අතර ව්‍යාප්ත වෙලා තියෙනවා කියන්නේ. ඊට පස්සේ මම අර කලින් කිව්වා without replacement එකට අදාළව මෙහෙම ලියන්න පුළුවන් කියලා. මම කලින් විස්තර කරා බං with replacement එකට අදාළව කියන්නේ replacement එකක් අපි කරන replacement එකක් කර කියන්නේ with replacement එකට අදාළව අපිට මේ විදිහට ලියන්න පුළුවන්. අපි දන්නවා අපි ඉස්සල ගණනය කරගත්තා. අපි ගානකුත් හැදුවා මේ සුරෙන්. එතකොට මේකයි without replacement එකයි මෙන්න මේකයි කියලා. මෙතන යම් වෙනසක් තියෙනවනේ බං. expected mean එක මේක mu x බාගෙන expected mean එකේ වෙනසක් නැහැ. නමුත් expected standard deviation එකේ මෙන්න මේකක වෙනසක් තියෙනවා. එතකොට හිතන්න දැන් population එකක් තියෙනවා. population is large or infinite. ඒ කියන්නේ population size එක ගත්තොත් ඒක ගොඩාක් ලොකුයි. නැත්නම් ඒ කියන්නේ ගොඩාක් infinite කියන අපිට ගණනය කරන්න බැරි තරම්නේ. අන්න එහෙම එකක් තිබ්බොත් with replacement උනත් without replacement උනත් අපිට mu x බා සමානයි mu සහ sigma x බා සමානයි sigma බෙදීම √n කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න මේක ලොක් ඒ කියන්නේ infinite කියන ගණනය කරගන්න බැරි එකක් වුණොත් මෙන්න මේක with replacement හරි without replacement හරි මොකක් හරි වුණොත් අපිට මෙන්න මේ විදිහට අදාළ දත්ත දෙක expected mean එක expected standard deviation එක ලියා ගන්න පුළුවන්. එතකොට අපි දන්නවනේ බං mean එක sample mean එක is approximately normally distributed with x bar and mu x bar and sigma x bar. කියන්නේ අපි දන්නවා sample mean එක කියන්නේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ expected mean එක සහ expected variance එක අතර. එතකොට මෙන්න මෙතනදී අපිට හරියටම කියන්න බෑනේ බං කොයි අවස්ථාවකටද මේ population එක large කියන්නේ කොයි අවස්ථාවකටද මේ infinite කියන්නේ. population එක 100 වුණාමද නැත්නම් 200 වුණාමද අපි දන්නේ නැහැ. එතකොට මෙතන මෙයා කියනවා ඒ කියන්නේ අර
කොන්දේසි දෙක තමයි. ඒ කියන්නේ අපිට මේක without replacement උනත් with replacement උනත් මේ විදිහටම ගන්න මෙයා කියන කොන්දේසිය දෙක තමයි. population is large. population එක large කියන්නේ population එක 30ද 40ද අපි දන්නේ. හැබැයි මෙයා කියනවා population එක large සලකනු ලබන sample එක 30 හෝ 30ට වැඩි වුණොත් ඒත් මේක දාන්න පුළුවන් කියලා. කියන්නේ අපිට population එකක් දීලා නිකන් ඉන්නේ නැහැ අනිවාර්යයෙන්ම sample එකක් මෙයා කියනවනේ ගන්න කියලා. population එක large සහ population එක ගොඩක් වෙලාවට කියන්නේ නැහැ නේ මම population එක 10000 5000 ගොඩක් වෙලාවට කියන්නේ sample එක ගැනනේ. එතකොට sample එකේ අපි sample size එක 30 හෝ 30ට වඩා වැඩි වුණොත් ඒ වෙලාවට ඒක with replacement උනත් without replacement උනත් මෙන්න මේ විදිහට දාන්න පුළුවන්. හැබැයි ඔය ඒව ගැන මුකුත්ම සඳහනක් කරන්නේ with replacement කියලාත් නැහැ without replacement කියලාත් නැහැ. එහෙම වුණත් අපි සලකන්න බෑ මෙන්න මේ සාමාන්‍ය විදිය. ඒ කියන්නේ මෙතන මෙයා සමහරලාට sample size එක 30ට වඩා අඩු වෙන්න පුළුවන්. නමුත් මෙයා කියන්නේ without with කියලා. එහෙම අවස්ථාව වුණත් අපි මේක තමයි සලකන්නේ. එතකොට දැන් ගානක් ගත්තොත් නම් ඊළඟ ටියුට් එකේ ගාන කියනවා electric firm manufactures light bulbs with mean lifetime of 800 hours and standard deviation of 40 hours. ඒ කියන්නේ මෙතන කියනවා electric firm එකක් නිෂ්පාදනය කරනවලු light bulb. කියන්නේ light bulb නිෂ්පාදනය කරනවලු ඒ light bulb වල mean lifetime එක. ඒ කියන්නේ light bulb ගත්තොත් ඒක population එක ගත්තොත් light bulb නේ. කියන්නේ මෙතන මම ලියාගත්තොත් population එක මොකද්ද? all light bulbs. හරිනේ. එතකොට මෙතන random variable එක මොකද්ද? lifetime of bulb නේ. ඒ කියන්නේ මොකද්ද මෙතන random variable එක x කියලා ගන්නෙ මොකද්ද අපි මෙතන? ඒ කියන්නේ ඕනම එකක lifetime එක නැත්තම් ගණිත ප්‍රශ්න පත්‍රයකට ලකුණු නැත්තම් ওই විදිහට මොකක් හරි මෙතන වෙනස් වෙන. ඒ කියන්නේ ශිෂ්‍යයෝ ගන්න නැත්නම් වතුර බිල, light බිල, ඒ කියන්නේ mean ඊට පස්සේ life time එක ගණිත පේපර් එකට ගන්න ලකුණු අන්න ඒවා හැම මොකක් හරි අන්න එක variable එක ගන්න බං. ඒ කියන්නේ අපි ඕක කරන හැම වෙලාවෙම mean එක හොයන්නේ. අන්න ඒක මොකද්ද මෙතනදී s කියලා කියන්නේ මොකද්ද? random variable එක මොකද්ද මෙතන? life time of bulb. මම මේක වැඩි විස්තරයක් විදිහට දැන් මේ අපිට ඉතින් ගණන් හදන්න ඕක අපි කොහොමද ඕක සලකන්නේ නැහැ. ඒ උනාට ඉතින් අර ගාන පැහැදිලි කරගන්න එක ලේසියක් බං. ඒ කියන්නේ මොකද්ද මෙතන මොකද්ද random variable එක? life time of bulb. හරිනේ බං. එතකොට මෙතන කියනවා electric firm එක manufactures කරනවලු light bulbs with mean lifetime of 800 hours. ඒ කියන්නේ lifetime එක මොකද්ද? ඒක තමයි x කියලා ගන්න. ඒ කියන්නේ මොකද random variable එක. අන්න ඒකේ light bulb වල mean lifetime එක 800 hours ලු. ඒ කියන්නේ mu කීයද? mean lifetime එක. ඒ කියන්නේ මධ්‍යන්නේ මුළු ඔක්කොම light bulb සැලකුවොත් ඒකේ එක light bulb එකට 800 hours කියන mu එකක් තියෙනවා. standard deviation එක 40 hours කියලා කියනවා. ඊට පස්සේ කියනවා find the probability that a random sample of 16 bulbs will have an average life of less than 775 hours. මෙතන කියන්නේ population එකේ එක bulb එකක් ගත්තොත් ඒකට 800 hours තියෙනවා. standard deviation එක 40 කියනවා. ඊට පස්සේ මෙතන තියෙන අපි දන්නේ light bulb කීයක් තියෙනවද කියලා. 16 light bulbs are selected. ඒ කියන්නේ මෙතනින් sample එකක් ගන්නවා light bulb 16ක්. අන්නේ සලකනු ලබන 16 average life එක කියන්නේ මොකද්ද මේ x bar කියන එක බං. කියන්නේ select කරගන්නු ලබන sample එකේ mean එක 775ට වඩා අඩු වීමේ සම්භාවිතාවය කොච්චරද කියලායි මම මේ අහන්නේ. කියන්නේ අපි සලකනු ලබන sample එකේ වට කොච්චරක් විශ්වාසද ඒකේ mean එක 775 වලට වඩා අඩු වීම කොච්චර සම්භාවිතාවයක් තියනවද මේකට වඩා අඩු වෙන්නේ. ඒකට වල ලේසිනේ බං. මෙතන x bar අපි දන්නවා approximately distributed වෙලා තියෙනවා mu x bar and sigma x bar අතර. ඒතරට mu x bar කීයද? expected mean එක muමයි 800, sigma x bar කීයද? sigma බෙදීම √10. එනෝ sigma කීයද? 40යි. n සමානයි 16යි. මෙතනින් එනවා 10යි කියලා. එතකොට z දැන් මෙතන z වලට එන්න කලින් මම මෙතෙන්ට එන්නම්. මෙතන අහන්නේ probability එක x bar වලගේ 775ට වඩා අඩු වීමේ. ඒ අනුව මෙන්න මේ විදිහට x bar z මොකද්ද? x bar minus mu x bar බෙදීම sigma x bar යනුව එක මෙතෙන්ට ආදේශ කරා.
මෙන්න මේක මෙතෙන් ආදේශ කරා ඊට පස්සේ මෙතෙන්ට x බානේ යනවා අපිට අදාළ x බා කීයද 775 ඊළඟට minus mu x බා විසින් sigma x බා mu x බා කීයද 800යි මෙතනින් sigma x බා 10යි ඊට පස්සේ p z වලගේ minus 2.5 මෙතෙන් අර වගුවට ගිහිල්ලා බලන්න ඕනේ මෙතන 2.5යි 0.0 වලට අදාළ කීයද කියලා ඒකගේ මෙතෙන්ට ආදිශ කරාම අපිට කියන්න පුළුවන් මට 100ට 0.62ක් විශ්වාසයි මේ අපි සිලෙක්ට් කරපු සාම්පල් එකේ මීන් එක සාම්පල් එකේ මධ්‍යන්න 775ට වඩා අඩුයි කියලා. හරි වං ඊට පස්සේ දැන් අපි මීට කලින් කතා කරා එක පොපියුලේෂන් එකකට අදාළව ඒකෙන් ලබා ගන්නා වූ මීන් එක ඇසුරෙන් අපි ගණන් කතා කරා. හරි. දැන් අපි කතා කරුවම් අපි ඉස්සර කතා කරේ පොපියුලේෂන් එකයි. දැන් කතා කරමු පොපියුලේෂන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ අර වගේ ලොකු ගොඩවල් ඒ කියන්නේ හිතන්න දිස්ත්‍රික්කම දෙකක් වගේ නිකන්. අපි බලනවා විදුලි බිල දිස්ත්‍රික්කම දෙකක. අන්න ඒ වගේ අවස්ථාවක් වගේනේ. ඒකට මෙතන අපි මාතෘකාව තියෙන්නේ sampling distribution of the difference between two independent means. Sampling distribution of the difference between two independent means. Independent means two independent means එන්නේ මොකෙන්ද බං? අනිවාර්යෙන් independent කියන්නේ means දෙකක් එන්න. නැත්නම් sample mean දෙකක් එන්න නම් sample mean දෙකක් අපි ගන්නෙ කොහෙන්ද? එකම එකකින් නෙමෙයි ගන්නෙ අපි දෙකකින් ගන්නෙ. sample mean ගන්නවා sample mean දෙකක් ගන්නවා කොහොමද? population දෙකකින්. අපි කලින් කතා කරේ අර එක population එකකින් එක mean එකක් අරගෙන ඒක ඇසුරෙන් මම කතා කරා. දැන් අපි කතා කරන්නේ population දෙකක් තියෙනවා. එතනින් ඒකෙන් යම් sample එකක් ගන්නවා මේකෙන් යම් sample එකක් ගන්නවා. මේ sample දෙකේ වෙනසක් ගන්න එක තමයි මම මෙතන කියන්නේ. ඒ කියන්නේ මේ sample එකත් එක්ක ඒ කියන්නේ දැන් හිතන්න population එක තියෙනවා. population දෙක තියෙනවා. population එකේ කියන්නේ යම් දිස්ත්‍රික්ක එකක ගෙවල් සංඛ්‍යාවක් හිතන්නකෝ. එතකොට ඒකේ විදුලි බිල mu1 මෙතන විදුලි බිල mu2 ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක sigma 1 මේක sigma 2 මෙන්න මෙතනින් අපි ගෙවල් 5000ක් හිතන්න population එකේ ගෙවල් 250ක් තේරුවා මෙතන ගෙවල් 4000ක් තියලා මේ හිතලා ගන්න මෙතන ගෙවල් 200ක් තේරුවා ඒ වගේ sample size එක n1 sample මෙතන sample size එක n2 එතකොට මෙතන අපිට අවශ්‍ය මේකේ කොච්චර කියන්නේ population එකේ මධ්‍යන්නේ අවශ්‍යයි කියන්නේ mu1 හිතන්න mu1 දීලා තියෙන්න පුළුවන් mu2 දීලා තියෙන්න පුළුවන් අපි මෙච්චර කල් කරේ අපි මේක ඇසුරෙන් මේක අන්තර් සම්බන්ධතා ගන්න එක නෙමෙයි. එතකොට මෙතනින් මේ සාම්පල් එක ආව ඒ සාම්පල් එකේ x භාවන්න අපිට හොයාගන්න පුළුවන් නේ බා. ඒ කියන්නේ ගෙවල් 200 ගෙවල් 250යි නම් දැන් මෙතන ගෙවල් 5000ක් තිබ්බා. මෙතන ගෙවල් 4000ක් තිබ්බා. අපි මෙතනින් ගෙවල් 200ක් තේරුවා. මෙතනින් ගෙවල් 250ක් තේරුවා. එතකොට මේ 250ට අදාළව වතුර බිල් ටික එකතු කරා බෙදුවා 250න් x භාවන්න වෙනවා. මෙතනින් පුළුවන් මේ විදිහටම. එතකොට මෙතන මෙයා අහන්නේ distribution of the difference between two independent means. ඒ කියන්නේ මෙතන මේ සලකන මේ mean දෙකක් එනවනේ. මෙන්න මේ දෙකේ හැසිරීම කොහොමද population එකත් එක්ක කියලා මේ අදහස් කරන්නේ. ඒ කියන්නේ distribution of the difference between two independent means x bar 1 minus x bar 2 ඒ කියන්නේ මේක හිතන්න මෙතන ගෙවල් 250ක් තේරුවා. ඉතින් x bar 1 minus එනවා කියලා හිතන්න ඒක විදුලි බිල හිතන්නේ ඒකක 88යි. මෙතන ඒකක හිතන්න ඒකක 62යි. හරි. එතකොට මේ දෙක අතර වෙනසක් එනවද නැද්ද කියන එකයි මම මෙතනදී මේ හොයන්න කියලා මෙයා කියන්නේ. කියන්නේ population එක ගොඩක් කියන්නේ මේ දිස්ත්‍රික්ක දෙක අතර වතුර කියන්නේ ලයිට් පාවිච්චි කරන එකේ ගොඩාක් වෙනසක් තියනවද කියලා එක තමයි මම මෙයා මේ කෙටියෙන් කියන්නේ. එතකොට x bar 1 minus x bar 2 normally distributed වෙලා තියෙනවා mu x bar 1 minus sigma x bar 1 minus x bar 2. මෙයා මතක තියාගන්න බං. ඉතින් බලන් ලියන්න පුළුවන් මේ පාන්න. ඒතකොට මෙතනදී අර mu මේක අර එකපාර ඔලුවට එන්න ඕනේ බං. මේ වගේ එකක මෙන්න මේම සූත්‍රයක් තියෙනවා. ඒතකොට mu s bar 1 ගන්න කොහොමද? mu s bar 1 minus s bar 2 ගන්න කොහොමද? mu 1 minus mu 2. ඒ වගේම sigma s bar 1 minus s bar 2 ගන්න කොහොමද? root එකයි sigma 1 squared over n1 plus
sigma squared over n2 කියලා ගන්න පුළුවන් කියලා මතක තියෙන්න ඕනේ. ඊට පස්සේ අර කලින් කතා කරපු විදිහමයි මෙතන කතා කරන්නේ මෙම මීන් දෙක අතර වෙනසක් තියෙනවද? වෙනසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලයිට් බිල, ඒ කියන්නේ ලයිට් පාවිච්චි කිරීමේ දිස්ත්‍රික්ක දෙක අතර වෙනසක් තියෙනවා. කියලායි මේ වෙනසක් තියෙනවද නැද්ද කියන එක බලන්න තමයි බං මෙහෙම සූත්‍රයක් තියෙන්නේ. එතකොට අර විදිහටම Z කොහොමද ගන්න පුළුවන්? අපි මේකෙන් ගණන් හදන්න බෑනේ බං. අපි දන්නේ නැනේ මේක. අපි දන්නේ ස්ටෑන්ඩඩ් වේරියබල් එකත් එක්ක විතර අනිවාර්යයෙන්ම Z වලට ගේන්න ඕනේ. යනු S bar 1 minus S bar 2 minus mu S bar 1 minus S bar 2 බෙදීම sigma S bar 1 minus S bar 2. මේක බිඳුවත් එකත් අතර. ඒ කියන්නේ normally variable normally distributed වෙලා තියෙන්නේ. එතකොට මෙතන ගානක් තියෙනවා two types of light bulbs. two types of light bulbs අනිවාර්යෙන් population දෙකයි. two types of light bulbs කිව්ව ගමන් එන population දෙකයි. two types of light bulbs ඒකේ නම් දෙක මොනවද? standard and longer life made in a factory have lifetime with mean 1400 and 2000 and standard deviation එක 200 and 250 respectively. මෙතන කියන්නේ මෙතන මොකක්ද? අර මම කලින් කිව්ව විදිහට x මොකක්ද? මෙතනදී ඒතකොට මම අර කලින් කිව්ව විදිහට x කියන්නේ මොකක්ද? random variable එක. random variable එක මොකක්ද? lifetimes of bulb. lifetimes of bulb. ඒ කියන්නේ එක bulb එකක ජීව කාලය. මේක තමයි අපි මෙතනදී ඇත්තටම variable එක කියලා ගන්නෙ. මනින දේ ඒකනේ. එතකොට මෙතනදී two types of ගන්නවා. population 1 එක මොකද්ද? standard. population 2 එක longer life. standard longer life. It made in a factory have lifetimes with 1400යි. ඒ කියන්නේ මෙතන මේකේ mean lifetime එක 1400යි කියනවා. මෙතන මේකේ mean lifetime එක 2000යි කියලා කියනවා. හරිනේම? ඊට පස්සේ කියනවා population 1 එකේ standard deviation එක 200යි කියනවා. population 2 එකේ standard deviation එක 250යි කියලා කියනවා. හරි අපි එතෙන්ට එකන් ආවා. ඊට පස්සේ කියනවා if four bulbs of each type selected if four bulbs of each type selected කියන්නේ අපි හැම එකෙන්ම හතර බල්බ් හතර ගානේ ගන්නවා. යනු n1 sample එක කීයද? 4යි. මෙතන n2 කීයද? sample size එක 4යි. What is the probability that the mean lifetime of standard ones being greater than that of longer life? මෙතන කියන්නේ මොකද්ද probability එක? ඔයාට කොච්චර දුරට විශ්වාසද? mean lifetime of standard ones. ඒ කියන්නේ x bar 1 එක ඔයාට කොච්චර දුරට විශ්වාසද? නැත්නම් මොකද්ද probability එක? standard ones being greater than that of longer life. x bar 1 එක වැඩි s bar 2 එක. අන්න එහෙම වෙන සම්භාවිතාවය කීයද? නැත්නම් ඔයාට කොච්චර දුරට විශ්වාසද? S bar 1 එක කියන්නේ අපි සලකන ලබන sample 1 එකෙන්, ඒ කියන්නේ අපි මෙතනින් n1 ගත්තනේ, අන්න ඒකයි lifetime එක සලකන ලබන population 2 එකෙන් ගත්ත sample එකට වඩා වැඩි වීමේ සම්භාවිතාවය කීයද කියලා මේ අහන්නේ. යනුව කෙලින්ම මේ විදිහට සූත්‍රය ලියාගත්තා PS bar 1 minus S bar 2 greater than 0. එතකොට මෙතනින් එනවා S bar 1 minus S bar 2 කලින් කිව්ව විදිහට normally distributed වෙලා තියෙනවා mu S bar 1 minus sigma S bar 1 අර මේ සමීකරණ ටික මෙතනින් ගත්තා. එතකොට mu S bar 1 minus mu S bar 1 minus S bar 2 සමානයි mu 1 minus mu 2 1400 minus 200යි minus 600ක් එනවා. sigma S bar 1 minus S bar 2 අර විදිහට සූත්‍රය දැම්මා. මෙතනින් 166.8ක් එනවා. ඊට පස්සේ probability එක ගන්නේ අපි දන්නේ නැහැ මේකෙන් හදන්න. යන අනිවාර්යයෙන්ම standard normal standard variable එකට ගෙනාවා. ඒක ගින්නේ කොහොමද? මෙන්න මේ සූත්‍රය මෙතෙන්ට ආදේශ කරන්න. මේ සූත්‍රය දෙන්න ආදේශ කරා. මෙතනින් බිඳුවයි. මොකද මෙතන S bar 1 minus S bar 2 ආව. මොකද අර මේ පැත්ත මෙතන බිඳුවක් වුණානේ. අන්න ඒක හින්දා එතකොට minus mu S bar 1 minus S bar 2. එතකොට මෙතනින් ආව 600 දැම්මා. මෙතනදී 600 minus 600 ඍණයි දාන වෙනවා. බෙදීම sigma S bar 1 minus 160යි. එතකොට 3.4ක් වෙනවා. මෙතනින් ඒ යගේ ගන්න පුළුවන් බා. හරි බං. එතකොට මේකේ
sampling distribution එකේ අන්තිම මාතෘකාව. එතකොට මේකෙන් කියන්නේ මොකද්ද මේක මාතෘකාවේ නම sampling distribution of the proportion. sampling distribution of the proportion එක කියන්නේ බං. ඒ කියන්නේ proportion එක කියන්නේ මොකද්ද? අනුපාතයක් කියන එක ඒ වගේ කියන්නේ යම් කිසි කොච්චර මෙච්චර තියෙනවා ඒකෙන් කොච්චරක්ද කියන එක වගේ සාමාන්‍ය. එතකොට sampling distribution of the proportion මම මේක මාතෘකාවෙන් විස්තර කරන්න නැතුව මම මෙතනින් විස්තර කරන්නම් බං මොකද්ද මේක කියලා. එතකොට හිතන්න population එකක් තියෙනවා 4000ක්. හිතන්න 4000ක population එකක් තියෙනවා. එතකොට එතන 4000යින් රතු කාර් තියෙනවා 50ක්. හරිද බං? රතු කාර් 50ක් තියෙනවා. එතකොට අපි හම්බු ලෙස කාර්යයක් තෝරගන්නවා. අන්න ඒක රතු කාර්යයක් වීමේ සම්භාවිතාවය කීයද බං? p සමානයි. රතු කාර් කීයද? 50යි. මුළු කාර් 1000යි. එතකොට මෙන්න මේ ප්‍රමාණයක් ඒක රතු කාර්යයක් වීමේ සම්භාවිතාවය කියලා එනවා. එතකොට මෙතන මේ p කියන්නේ මොකද්ද? p කියන්නේ අපි මෙතන ගත්තේ ප්‍රොපෝෂන් එකක්. අනුපාතයන්නේ. කාර් 1000ක් තියෙනවා. ඉතින් රතු කාර් 50ක් තේරුවොත් ඒකේ ඒ කියන්නේ ප්‍රොපෝෂන් එක මොකද්ද? එතකොට මෙතන ගත්තොත් 0.05ක ප්‍රොපෝෂන් එකක් එනවා. අන්න ඒකන්නේ මම ප්‍රොපෝෂන් එකක් කියන්නේ. කියන්නේ මෙතන p කියන්නේ මොකද්ද? population proportion එක. මෙතන x අර්ථ දක්වනවා. මෙතන capital N වලින් කියන්නේ sample population size එක. capital S කියන්නේ population එකෙන් අපි තෝරගත්තු ප්‍රමාණය. කියන්නේ population එකේ තිබ්බ රතු කාර් ප්‍රමාණය. අන්න ඒකට තමයි මම මෙතන p කියන්නේ population proportion එක. ඊට පස්සේ හිතන්න මේ කාර් 1000 තිබ්බ population එකෙන් අපි කාර් 50ක් තෝරගන්නවා. එතකොට sample size එක 50යි. sample size එක එතකොට sample එකේ කාර් කීයක් තියෙනවද? 50ක් තියෙනවා. හිතන්න අපි මෙතනින් රතු කාර් ගැන අපි අහඹු ඒ කියන්නේ හිතන්නකෝ මේ 50යි රතු කාර් 4ක් තියෙනවා. ඒ 50 ඇතුලේ එතකොට අහඹු ලෙස අපි එකක් ගත්තොත් ඒක රතු කාර්යයක් වීමේ සම්භාවිතාවය මෙන්න මෙතනින් එනවා. ඇත්තටම මෙතන ප්‍රොපෝෂන් එක කියන්නේ මොකද? සම්භාවිතාවයක්ම තමයි මෙතන. ප්‍රොපෝෂන් එක කියන්නේ මොකද? සම්භාවිතාවය. එතකොට මෙතන p hat කියලා ගන්නෙ මොකද්ද අපි? sample proportion එක. මෙතන p hat කියන්නේම sample proportion එක. එතකොට p hat අපි අර්ථ දක්වනවා x බෙදීම n කියලා. n කියන්නේ මොකද්ද? sample size එක. x කියන්නේ මොකද්ද? අදාළ sample එකෙන් අපි බලාපොරොත්තු වෙන